අද වීඩියෝ තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශය තුල 8 වෙනි පාඩම වෙන මෙන්න මේ රාජ්‍ය ආර්ථිකය කියන පාඩම ඇතුලේ අපි සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතා බිහි කරන ප්‍රධාන භාණ්ඩ වර්ග 4ක් සාකච්ඡා කරනවා. සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතා බිහි කරන ප්‍රධාන භාණ්ඩ වර්ග 4ක් අපි අපේ විෂය නිර්දේශය 8 වෙනි පාඩම ඇතුලේ සාකච්ඡා කරනවා. එතකොට මෙන්න මේ භාණ්ඩ වර්ග ටික තමයි පොදු භාණ්ඩ ඊට පස්සේ අර්ධ පොදු භාණ්ඩ ඊට පස්සේ පොදු සම්පත් සහ අවසාන වශයෙන් අපි කතා කරනවා පෞද්ගලික භාණ්ඩ මෙන්න මේ කියන්නා වූ පොදු භාණ්ඩ ඊට පස්සේ අර්ධ පොදු භාණ්ඩ පොදු සම්පත් සහ පෞද්ගලික භාණ්ඩ කියන මෙන්න මේ විවිධාකාරී භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් ඔය ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය තුලේ කොහොමද නිර්වචනයක් ගොඩනගා ගන්නෙ මේ විවිධ භාණ්ඩ ආශ්‍රයෙන් ගොඩනැගෙන සංකල්ප මොනවද සහ මේවායේ බෙදෙන විවිධ කොටස් මොනවද කියලා මේ වීඩියෝ අවසාන වෙනතෙක් රැඳලා හිටියෝ මේ සම්පූර්ණයෙන් නැරඹීම තුලින් මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් සියලු දෙනාම ලබා ගනී කියලා මම විශ්වාස කරනවා. එතකොට මෙන්න මේ අපේ රාජ්‍ය ආර්ථිකය කියන පාඩම ඇතුලේ මේ සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතා ඇති කරන මෙන්න මේ විවිධ භාණ්ඩ වර්ග පොදු භාණ්ඩ නැවත කියනවා අර්ධ පොදු භාණ්ඩ පොදු සම්පත් සහ පෞද්ගලික භාණ්ඩ කියන මෙන්න මේ භාණ්ඩ වර්ග අපි නිර්වචනය කරන්න ප්‍රධාන ලක්ෂණ දෙකක් පදනම් කරගන්න. ප්‍රධාන ලක්ෂණ දෙකක්. මම මේ වගුව ආශ්‍රයෙන් සාකච්ඡාව පටන් ගන්නකොට මෙන්න මේ වගුවේ මෙන්න මේ තීරු දෙකට මම ගන්නේ ඒ ලක්ෂණ දෙක. එතකොට එතන පළවෙනි ලක්ෂණය තමයි පරිභෝජනයේ තරඟකාරීත්වය. ඊට පස්සේ දෙවැනි ලක්ෂණය තමයි පරිභෝජනය සීමා කළ හැකිද යන්න. පැහැදිලි. එතකොට ඔයා දැනගන්න ඕනේ කරුණක් තමයි අපේ විෂය නිර්දේශයේ මේ 8 වෙනි පාඩම රාජ්‍ය ආර්ථිකය කියන පාඩම අපි මේ විදිහේ නමක් කතා කරාට මේ හැම සංකල්පයක්ම අපි කතා කරන්නේ හරි මේ රාජ්‍ය ආර්ථිකය කියන පාඩමට කොහොමද මේ මාතෘකාවේ නම හැදිලා තියෙන්නේ මේකේ සම්බන්ධතාවය මුලින්ම අවබෝධයක් ගන්න ඕනේ. අපි මේ හැම සංකල්පයක්ම කතා කරන්නේ වෙළඳපොළ ආර්ථිකයක් තුල. මොකක්ද මේ හැම භාණ්ඩ සංකල්පයක්ම අපි කතා කරන්නේ වෙළඳපොළ ආර්ථිකයක් තුල. එතකොට මෙන්න මේ වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ ඔයා පළවෙනි පාඩම ඉගෙන ගන්නකොට වෙළඳපොළ ආර්ථිකයේ අපි අවාසි කතා කරන ඒ අවාසි ඇතුලේ තමයි තියෙන්නේ සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව කියන කාරණාව. එතකොට වෙළඳපොළ ආර්ථිකයක් හැමතිස්සෙම කටයුතු කරන්නේ ස්වාර්ථය මුල් කරගෙන. නිෂ්පාදකයා ලාභය, පාරිභෝගිකයා තෘප්තිය, සාධක හිමියා ඉහළ මිල. මේ හැමෝම බලන්නේ තම තමන්ගේ ස්වාර්ථය උපරිම කරගන්න. එතකොට මෙන්න මේ වෙළඳපොළ ආර්ථිකයක් තම තමන්ගේ ස්වාර්ථය උපරිම කරගන්න යනකොට මේ වෙළඳපොළ ආර්ථිකයක් විසින් විවිධ ඌනතාවයන් බිහි කරනවා. නැත්නම් වෙළඳපොළ ආර්ථිකයේ අවාසි කියලා අපි කතා කරනවා. මෙන්න මේ අවාසි මොනවද? මෙන්න මේ අවාසි ආශ්‍රයෙන් තමයි මේ විවිධ භාණ්ඩ සංකල්ප බිහි වෙන්නේ. එතකොට වෙළඳපොළ ආර්ථිකය මෙන්න මේ සමාජය ඇතුලේ මේ කාරණාවලට සම්බන්ධ නොවීම නිසා ඒ වෙළඳපොළ ආර්ථිකයේ තියෙන ඌනතාවයන් මගහරවා ගන්න මෙන්න මේ ආණ්ඩුවේ මැදිහත් වීම තමයි අපි මේ 8 වෙනි පාඩම රාජ්‍ය ආර්ථිකය කියලා කතා කරන්නේ. එහෙනම් මේ රාජ්‍ය ආර්ථිකය කියලා කතා කරන්නේ මේ රජයේ ඉන්න තැනක් නෙමෙයි. මේ වෙළඳපොළ ආර්ථිකයකට ආණ්ඩුව ඇවිල්ලා කරන ආණ්ඩුවේ කාර්යභාරයක් ගැන. එතකොට මෙන්න මේ සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව බිහි කරන ප්‍රධාන භාණ්ඩ වර්ග 4ක් කිව්වා. පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, පොදු සම්පත්, පෞද්ගලික භාණ්ඩ. එතකොට මෙන්න මේ විවිධ භාණ්ඩ නිර්වචනයට අපි පදනම් කරගන්නා ප්‍රධාන ලක්ෂණ දෙකයි කිව්වා. මොනවද? පරිභෝජනයේ තරඟකාරීත්වයයි පරිභෝජනයේ සීමා කළ හැකිද යන්නයි. එතකොට මම ඔන්න ප්‍රවේශයක් විදිහට පළවෙනි භාණ්ඩය පොදු භාණ්ඩ කියන ඔන්න නිර්වචනය ගන්නවා.
එතකොට මේ නිර්වචනයට යනකොටම ලේසිම වැඩේ තමයි මෙන්න මේ පොදු භාණ්ඩ වලට උදාහරණයක් ඔයා මෙතනින් ලියා ගන්න. එතකොට මේ උදාහරණෙත් එක්ක ඔයා මේ සංකල්පය ගොඩනගා ගන්න හරි ලේසියට ඔයාලට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට මෙන්න මේ පොදු භාණ්ඩයකට උදාහරණයක් තමයි ඔරලෝසු කණු. ඔරලෝසු කණු. එතකොට මේ ඔරලෝසු කණුවක් කියලා කියන්නේ දැන් ඔන්න මේ කාරණාවත් එක්ක හිතන්න. මේ පරිභෝජනයේ තරඟකාරීත්වය කියලා කියන්නේ කිසියම් පුද්ගලයෙක් එම භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය තුලින් තවත් පුද්ගලයෙකුට එම භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමේ අවස්ථාව අහිමි වෙනවා නම් ඒ වෙලාව අපි කියනොත් පරිභෝජනයේ තරඟකාරීත්වයක් තියෙනවා කියලා. මොකක්ද මම නැවත කියනවා කිසියම් පුද්ගලයෙකුගේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය තුලින් තවත් පුද්ගලයෙකුට එම භාණ්ඩය හෝ සේවාව පරිභෝජනයේ අවස්ථාව අහිමි වෙනවා නම් අපි ඒ වෙලාවේ කියනවා එතන පරිභෝජනයේ තරඟකාරීත්වයක් තියෙනවා කියලා. දැන් හිතන්නේ සංකල්පෙත් එක්ක ඔරලෝසු කණුවකින් ඔයා පාරේ යනකොට ගමන් බිමන් යනකොට ඔයා ඔරලෝසු කණුවකින් වෙලාව බැලුවා කියලා තවත් පුද්ගලයෙක්ට බලන්න තියෙන ඒ අවස්ථාව අහිමි වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මෙතන පරිභෝජනයේ තරඟකාරීත්වයක් නැහැ. පරිභෝජනයේ තරඟකාරීත්වයක් නැහැ. ඊට පස්සේ අනිත් කාරණාව පරිභෝජනයේ සීමා කළ හැකිද? පරිභෝජනයේ සීමා කළ හැකිද? එතකොට දැන් පරිභෝජනයේ සීමා කළ හැකිද කියලා කියන්නේ පරිභෝජනය සඳහා මිලක් ගෙවන්න සිදු වෙනවද නැද්ද කියන කාරණාව. පරිභෝජනය සඳහා මිලක් ගෙවන්න සිදු වෙනවද නැද්ද කියන කාරණාව. එතකොට ඔයා අර ඔරලෝසු කණුවේ වෙලාව බැලුවා කියලා කාට හරි පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා ඔයාගේ පිටත් තට්ටුවක් දාලා මහත්තයා උඩ බැලුවා නෝනා උඩ බැලුවා ඔරලෝසුෙන් ඔන්න වෙලාව බැලුවා ඔරලෝසු කණුවේ මෙන්න මේ ටිකට් එකේ ගාන මට ගෙවන්න කියලා කවුරු හරි ටිකට් එකක් පික් කරොත් ඔයා ගෙවනවා. ගෙවන්නේ නැහැ. ඇයි? වෙළඳපොළ ආර්ථිකයක් ඇතුළේ ඉන්න ඔයා දන්නවා මෙන්න මේ පොදු භාණ්ඩ වලට කවුරුත් මිලක් ගෙවන්නේ නැහැ කියලා. එතකොට එහෙනම් මේ අර ඔයාට ටිකට් එකක් කඩලා ඔයාගේ පරිභෝජනයේ සීමා කරන්න බෑ. කාටවත් මිලක් අය කරන්න බෑ. එහෙනම් මේක ඕනි කෙනෙක්ට පරිභෝජනය කරන්න පුළුවන්. එහෙනම් පරිභෝජනයේ සීමා කළ හැකිද යන්න කියන තැනට අපි මෙතන දානවා කතිරයක් හේතුව. ඇයි මෙතන පරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් නැති නිසා. පැහැදිලිද? එහෙනම් පොදු භාණ්ඩ කියන එකේ නිර්වචනය අපි ගොඩනගන්නේ මෙන්න මේ කතිර දෙක. මොකක්ද බලන්න? හරි පොදු භාණ්ඩ කියන්නේ පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති පරිභෝජනයේ සීමා කළ නොහැකි භාණ්ඩ පොදු භාණ්ඩ වේ. ඔච්චරයි. හරි පොදු භාණ්ඩ වල නිර්වචන. එතකොට මෙන්න මේ පොදු භාණ්ඩ වලට අපි තව නමක් කියනවා සාමූහික පරිභෝජන භාණ්ඩ කියලාත් කියනවා. ශුද්ධ පොදු භාණ්ඩ කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට එහෙනම් පොදු භාණ්ඩ වල නිර්වචනය මොකක්ද? පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති හා පරිභෝජනයේ සීමා කළ නොහැකි මේ කතිර දෙක පැහැදිලි කරන් තියෙන්නේ. හරි පරිභෝජනයේ සීමා කළ නොහැකි භාණ්ඩ. සහ ඔයා දැනගන්න ඕන තව වැදගත් කරුණක්. හරි ආර්ථික විද්‍යාවේ හරියට ඉගෙන ගන්න. එතකොට පොදු භාණ්ඩ කියන ඒවා මම කියවනේ මේකට මම ප්‍රවේශයක් ගන්නකොටම කිව්වා මේ රාජ්‍ය ආර්ථිකය කියන පාඩම අපි කතා කරන්නේ වෙළඳපොළ ආර්ථිකයක් ඇතුළේ. එතකොට මේ වෙළඳපොළ ආර්ථිකයේ ඇතිවන සමහර විෂමතාවයන් නැත්නම් ඒකේ තියෙන අවාසි ටික මේ ඌනතාවයන් නැති කරන්න ආණ්ඩුවේ මැදිහත් වීමක් තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ කතාව ඇතුලේ ඔයා දන්නවා පොදු භාණ්ඩ වලට ඔයා මිලක් ගෙවන්නේ නැහැ. හරි. ඔයා කියන්නේ පාරිභෝගිකයා. පාරිභෝගිකයා අර ඔරලෝසු කණුවෙන් වෙලාව බැලුවා කියලා කාටවත් ටිකට් එකක් කඩන්න බෑ මිලක් ගෙවන්නේ නැහැ. ඇයි? ඒ තාර්කික පාරිභෝගිකයා දන්නවා පොදු භාණ්ඩ වලට මිලක් අය කරන්නේ නැහැ කියලා. එහෙනම් ඔයා දන්නවා වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදකයා ලාභය උපරිම කරන්නනේ හැමතිස්සෙම දුවන්නේ. එහෙනම් නිෂ්පාදකයා ලාභයක් ගන්න යනවා නම් එතකොට පොදු භාණ්ඩ වලට පාරිභෝගිකයා මිලක් ගෙවන්නේ නැත්තම් නිෂ්පාදකයා පොදු භාණ්ඩ සපයනවද? සපයන්නේ නැහැ. එහෙනම් වෙළඳපොළ ආර්ථිකයේ නිෂ්පාදකයා පොදු භාණ්ඩ සපයන්නේ නැති නිසා මොකක්ද වෙන්නේ? අන්න රජයට ඇවිල්ලා මේ දේවල් සපයන්න වෙනවා. පැහැදිලි රාජ්‍ය ආර්ථිකයේ මාතෘකාව කියන්නේ ඒක. රජය ඇවිල්ලා මේ වෙළඳපොළ ආර්ථිකය කරන මැදිහත් වීම. ඒ වගේමයි එතනින් එහාට අපි තව චුට්ටක් විස්තරය ඉස්සරහට අරගෙන ගියොත් මෙන්න මේ පොදු භාණ්ඩ කියන ඒවා අපිට මූලිකවම කොටස් තුනකට බෙදන්න පුළුවන්. පොදු භාණ්ඩ කියන ඒවා මූලිකවම කොටස් තුනකට බෙදන්න පුළුවන්. මම ඒ කොටස් තුන මෙන්න මෙහෙම ගන්නවා. එකක් ප්‍රාදේශීය පොදු භාණ්ඩ, පළවෙනි එක ප්‍රාදේශීය
පොදු භාණ්ඩ, ඊට පස්සේ ජාතික පොදු භාණ්ඩ සහ අවසාන වශයෙන් ගෝලීය පොදු භාණ්ඩ. ගෝලීය පොදු භාණ්ඩ. එතකොට මේ ප්‍රාදේශීය පොදු භාණ්ඩ, ජාතික, ගෝලීය කියලා බෙදෙන පදනම තමයි මේ භූගෝලීය ව්‍යාප්තිය. හරි. අර ගෙවල් පැත්තේ තියෙන ප්‍රාදේශීය මට්ටමින් තියෙන මාර්ග සංඥා ටික, වීදි ආලෝකකරණේ ලයිට් කණු ටික, ඒ දේවල් අපි ගන්නවා ප්‍රාදේශීය පොදු භාණ්ඩ කියන කොටට. ඊට පස්සේ මෙන්න මේ ජාතික පොදු භාණ්ඩ කියලා කියන්නේ එතනින් චුට්ටක් එහාට ගිහිල්ලා භූගෝලීය පරිසරය ඔන්න වපසරිය තවත් පොඩ්ඩක් පුළුල් වෙලා ජාතික පොදු භාණ්ඩ කියන එකට උදාහරණයක් ජාතික ආරක්ෂාව. හරි. ඒක එතකොට අර ප්‍රාදේශීයකට වඩා පුළුල් සංකල්ප. එතනිනුත් එහාට ගිහිල්ලා රටකට විතරක් සීමා වෙන්නේ නැතුව මුළු ලෝකයටම බලපාන කාරණාවක් විදියට අපිට ගෝලීය පොදු භාණ්ඩයකට ගන්න පුළුවන් ලෝක සාමය හා ආරක්ෂාව කියන කාරණාව. පැහැදිලි? එතකොට ලෝක සාමය හා ආරක්ෂාව කියලා කියන්නේ ඒක ගෝලීය මට්ටමින් කතා කරන්න තියෙන පොදු භාණ්ඩයක්. ඒ වගේමයි වර්තමානයේ ඔන්න මතක තියාගන්න. ගෝලීය වසංගත තත්වයක් අපි කතා කරනවා. එතකොට මෙන්න මේ කොවිඩ් වසංගතය කියන කාරණාව අපි කතා කරනවා පොදු නීච භාණ්ඩයක් කියලා. හරි. එතකොට මේක අපි පොදු නීච භාණ්ඩයක් කියලා කතා කරනවා. එතකොට මේක අර ලෝකේ ඉන්න සියලුම මේ සමාජය මත අහිතකර බලපෑමක් නැත්නම් ඍණ උපයෝගීතාවයක් බිහි කරන භාණ්ඩ වලට අපි කියනවා පොදු නීච භාණ්ඩ කියලා. ඔන්න අමතරව තව කරුණක් පැහැදිලි කිරීම කරා. එතකොට ඔන්න පොදු භාණ්ඩ කියන්නේ මෙන්න මේ කාරණාව. ඊට පස්සේ අපි දෙවනි භාණ්ඩ වර්ගයට එමු. ඒක තමයි මෙන්න මේ අර්ධ පොදු භාණ්ඩ. මොකක්ද අර්ධ පොදු භාණ්ඩ? මේකට අපි තව නමක් කියනවා. ඔය පැත්තේ ලියා ගන්න ක්ලබ් භාණ්ඩ කියලා. හරි? ක්ලබ් භාණ්ඩ. එතකොට ඒකත් එක්ක මේ නමත් එක්කම නම හැදිච්ච විදිහත් එක්ක මම වාට උදාහරණයට ආවොත් ඔයා ගන්න පිහිනුම් සංගමයක් ගන්න. පිහිනුම් සංගමයක්. එතකොට මෙන්න මේ පිහිනුම් සංගමය තුලේ හිතන්න මේ පිහිනුම් තටාකය තුල වරකට මේ පිහිනීමේ අවස්ථාව තියෙන්නේ 5 දෙනාටයි කියලා හිතන්නකො. හරි පිහිනුම් සංගමයක තියෙන මේ පිහිනුම් තටාකය තුල වරකට පිහිනීමේ අවස්ථාව තියෙන්නේ 5 දෙනාට. පැහැදිලි? එතකොට දැන් ඔයාම හිතන්න ඔන්න සමාජිකයන්ගෙන් පළවෙනියා ඔන්න සංගමයට බැඳෙනවා. පරිභෝජනයේ තරඟකාරීත්වයක් තියනවාද කියලා හිතන්න. පරිභෝජනයේ තරඟකාරීත්වයක් කියලා කියන්නේ පළවෙනියා ආපු නිසා තව කාටවත් අවස්ථාව අර පිහිනුම් තටාකේ පරිභෝජනය කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවද? නැහැ. දෙවනියා එනවා. අහිමි වෙනවද? නැහැ. මං කිව්වා මේ පිහිනුම් තටාකේ 5 දෙනෙක්ට එකවර පාවිච්චි කරන්න පුළුවන් කියලා. තුන්වෙනියා එනවා. ප්‍රශ්නයක් නැහැ. හතරවෙනියත් එනවා. ප්‍රශ්නයක් නැහැ. පස්වෙනියත් එනවා. ප්‍රශ්නයක් නැහැ. 5 දෙනෙක්ට පුළුවන්. ඔන්න 6 වෙනියා එනවා. අන්න 6 වෙනියා ආපු ගම මොකක්ද වෙන්නේ? 6 දෙනෙක් ඉන්නකොට 5 දෙනෙක්ට විතරයි එකවර ඒක පරිභෝජනය කිරීමේ හැකියාව තියෙන්නේ. එක්කෙනෙක්ට බලාගෙන ඉන්න වෙනවා. පැහැදිලිද? එහෙනම් අන්න පරිභෝජනයේ තරඟකාරීත්වයක් තියෙන හැබැයි තියෙන්නේ ධාරිතා මට්ටමකට ආවට පස්සේ මම ගත්තේ උදාහරණය ඇතුලේ 5 දෙනාට වඩා වැඩි වුණොත් තමයි කතාව වෙන්නේ. ඒක නිසා ධාරිතා මට්ටමකට එනකම් පරිභෝජනයේ තරඟකාරීත්වයක් නැහැ. ඒක නිසා මෙතන කතිරේ ගාව මම වරහන් ඇතුලේ ලියනවා ධාරිතා මට්ටමකට ළඟාවන තුරු කියලා. හරි? ධාරිතා මට්ටමකට හරි ළඟාවන තුරු. හරි ළඟාවන තුරු. ඔයාලියාග. හරි ධාරිතා මට්ටමකට ළඟාවන තුරු. එහෙනම් මේ අර්ධ පොදු භාණ්ඩ නැත්නම් ක්ලබ් භාණ්ඩ කියලා කියන්නේ ධාරිතා මට්ටමකට එනකන් ඔන්න තරඟකාරීත්වයක් නෑ. අර 5 දෙනාගෙන් පස්සේ තව එක්කෙනෙක් හරි ආව ගමන් ඔන්න තරඟයක් බිහි වෙනවා. පැහැදිලිද? ඒ වගේම මම කිව්වේ පිහිනුම් සංගමයක් කියලා. සංගමයක නිකන් ඉන්න බෑ. අනිවාර්යයෙන්ම සමාජික ගාස්තුව ගෙවන්න ඕනේ. අන්න එහෙනම් පරිභෝජනයේ සීමා කළ හැකිද කියන කාරණාව. එහෙනම් පරිභෝජනයේ සීමා කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මුදල් ගෙවන කට්ටියට සමාජිකත්වය ලැබිලා ඒගොල්ලන්ට අදාළ සංගමයේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. මුදල් නොගෙවන කට්ටියට ඒ සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. එහෙනම් පරිභෝජනයේ සීමා කළ හැකිද කියන එකට රයිට් හරියක් වැටෙන්නේ. එහෙනම් අර්ධ පොදු භාණ්ඩ කියන එකේ නිර්වචනය ගමු. මේ කොටු දෙක නිර්වචනය කරමු. මොකක්ද? මේ වරහන් ඇතුලේ තියෙන එක වැදගත්. ධාරිතා මට්ටමකට ළඟාවන තුරු පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති කතිරයක් තියෙන්නේ නොමැති හා පරිභෝජනය සීමා කළ හැකි. හරි සල්ලි ගෙවන කට්ටිය විතරයි සමාජිකත්වය ලැබෙන්නේ. එහෙනම් පරිභෝජනයේ සීමා කළ හැකි භාණ්ඩවට අපි කියනවා අර්ධ පොදු භාණ්ඩ කියලා. හරි ඊට පස්සේ
අපි යනවා පොදු සම්පත් කියන කාරණාවට. පොදු සම්පත් ඒකටත් අපි උදාහරණයක් ලියාගමු. හරිම ලේසියි. එතකොට අපිට කාරණාව හිතන්න. උදාහරණය ලියාගන්න දීවර සම්පත්. දීවර සම්පත්. දීවර සම්පත්. එතකොට දැන් හිතන්න ඔන්න ගෙවල් පැත්තේ ඔන්න ගඟක් තියෙනවා. මේ ගඟේ ඔයා ගිහිල්ලා මාළු අල්ලනවා. හරි. එහෙනම් මේ මත්ස්‍ය සම්පත කියන එක හරි. ඔන්න ඒ ගඟේ ඉන්න මත්ස්‍ය හරි සම්පත ඔන්න උපයෝජනය කරනවා ඔයා ගිහිල්ලා හරි මාළු අල්ලනවා. එතකොට දැන් මොකක්ද වෙන්නේ මේ පොදු සම්පත් කියන එක උදාහරණෙත් එක්ක හැමතිස්සෙම හිතන්න දීවර සම්පත. එතකොට පොදු කියද්දී මෙතන හැමෝටම පොදු හිමිකාරීත්වයක් තියෙන අර ගඟට ගිහිල්ලා ඕන කෙනෙක්ට මාළු අල්ලන්න පුළුවන්. හරි. එහෙනම් පරිභෝජනයේ තරඟකාරීත්වය කියන දැන් හිතන්න ඔයා තනියෙන් ඔන්න මාළු අල්ලන්න හිටියා. හරි ඔයාගේ මාළු අස්සන්න හොඳටම හොඳයි. ඒ ඔයා විතරයි. ඔන්න තව එක්කෙනෙක් එනවා. හරි. තව එක්කෙනෙක් එනවා මාළු අල්ලන්න. දැන් මොකක්ද වෙන්නේ? ඔයාගේ දැලේ පැටලෙන මාළු සංඛ්‍යාව අඩු වෙනවා. හරි. දෙන්නෙක් ඉන්නකොට තව එක්කෙනෙක් එනවා. තුන්වෙනියත් එනවා. මොකක්ද වෙන්නේ? දැන් තවත් ඔයාට ඇල්ලෙන මාළු ටික අඩු වෙනවා. හතර දෙනෙක් එනවා. තවත් අඩු වෙනවා. පස් දෙනෙක් එනවා. එහෙනම් මොකක්ද වෙන්නේ මේ? එක්කෙනෙක් ආවොත් තව කෙනෙක්ට එකෙන් හානියක් වෙනවා. එහෙනම් පරිභෝජනයේ තරඟකාරීත්වය. පරිභෝජනයේ තරඟකාරීත්වය ඔන්න පොදු සම්පත් වල අපිට දකින්න පුළුවන්. සහ අනිත් කාරණාව පරිභෝජනයේ සීමා කළ හැකිද කියන. දැන් මේ නමම බලන්න පොදු සම්පත්. හරි පොදු දෙයක්. එතකොට වෙන මිනිස්සෙක් ඇවිල්ලා ගඟට බහැලා මාළු අල්ලද්දී ඔයා මුලින්ම ගඟේ මාළු ඇල්ලුවා කියලා ඔයාට කියන්න බෑ. හරි. ඔයා ඉන්න එපා මේක මම විතරයි මෙතන මාළු අල්ලන්නේ කියලා. එහෙම කියන්න බෑ මේක පොදු සම්පත. ගමේ කට්ටිය විතරයි කියන්න බෑ මේක පොදු සම්පත. ඕනෙ කෙනෙක්ට ඇවිල්ලා මාළු අල්ලන්න පුළුවන්. එහෙනම් පරිභෝජනයේ සීමා කළ හැකිද යන්න කියන එකට අපිට එන්නේ එහෙනම් මෙතන කතරයක් පරිභෝජනයේ සීමා කරන්න බැහැ. එහෙනම් නිර්වචනය දැන් හිතමු. අපේ තුන්වෙනි කාරණාව මේ පොදු සම්පත් කියලා කියන්නේ පරිභෝජනයේ තරඟකාරීත්වයක් සහිත හරියක් තියෙන්නේ සහිත පරිභෝජනයේ සීමා කළ නොහැකි සම්පත් අපි පොදු සම්පත් කියලා කියන ඔච්චරයි. මේ තීරු කියවනවා කියලා කියන්නේ අපිට නිර්වචන ගොඩනගා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ මේක ඇතුලේ තව අමතර කරුණක් මම ඔයාලට කියලා දෙනවා. හරි. එතකොට මෙන්න මේ පොදු සම්පත් වල හොඳට මතක තියාගන්න පොදු සම්පතක්නේ. මේ සම්පතේ නිශ්චිත දේපල හිමිකාරීත්වයක් නැහැ. පැහැදිලිද? මේක පොදු සම්පතක්. එහෙනම් මේ පොදු සම්පතේ නිශ්චිතව දේපල හිමිකාරීත්වයක් නැහැ. කාටද මේ ගඟ අයිති කියලා නිශ්චිත හිමිකාරීත්වයක් නැහැ. නිශ්චිත හිමිකාරීත්වයක් නැති නිසා මොකක්ද වෙන්නේ? මිනිස්සු මේක ධාරිතාව ඉක්මවා උපයෝජනය කරනවා. අපි හිතමු මේ ගඟට උපරිම මිනිස්සු 100යි හරිනම් මේ දීවර කටයුතු සඳහා දායක වෙන්න ඕනේ කියලා. හරි දීවර කටයුතු වලට එතන පිරිස විදිහට ඉන්න ඕනේ උපරිමයේ 100යි. හැබැයි මේ පොදු සම්පතක් නිසා 100ත් ඉක්මවල පිරිස මේ සම්පත උපයෝජනය කරනවා භාවිතා කරනවා. ඒ තුලින් මේ සම්පත ඊටමත් සීග්‍රේන් ෂය වෙනවා. මේක ලස්සන වචනයක් කියන මේ පාඩම ඇතුලේ හායනය කියලා. මොකක්ද හායනය? එහෙනම් අර සම්පත මෙන්න මේ දීවර සම්පත කියන එක අර ප්‍රමාණය ඉක්මවා උපයෝජනය කිරීම තුලින් මොකක්ද වෙන්නේ? මෙන්න මේ සම්පත සීග්‍රේන් ෂය වෙනවා. හායනය වෙනවා. අන්න ඒකට අපි ලස්සන නමක් කියනවා. මේක ඇතුලේ සංකල්පේ කතා කරනවා. හරි අපි කතා කරනවා පොදු බිමේ ශෝකාන්තය කියලා. හරි. එතන කතා කරනවා මම මෙතෙන්ට ගන්න එක පොදු බිමේ ශෝකාන්තය. එතකොට මෙන්න මේ පොදු බිමේ ශෝකාන්තය කියලා කියන්නේ මෙන්න මේ අපි කතා කරන පොදු සම්පත් වල අයිතිය තහවුරු කරලා නැති නිසා මෙන්න මේ පොදු සම්පත් වලට ඕනෑම කෙනෙක්ට නිදහසේ ඇතුළු වීමේ හැකියාවක් තියෙන නිසා සීමාව ඉක්මවා අර උපරිම ධාරිතාවත් ඉක්මවා මිනිසුන් මේ සම්පත් පරිභෝජනය කිරීම තුලින් මේ සම්පත් හායනයට නැත්නම් ෂය වීමට ලක්වීම තමයි අපි මෙන්න මේ පොදු බිමේ ශෝකාන්තය කියන සංකල්පයෙන් කතා කරන්නේ. ඒක සම්බන්ධ වෙන්නේ පොදු සම්පත් කියන කරුණත් එක්ක. ඊට පස්සේ අපි යනවා ඔන්න පෞද්ගලික භාණ්ඩ කියන අපේ අවසාන භාණ්ඩ වර්ගය. අපි පොදු භාණ්ඩ කතා කරා, අර්ධ පොදු කතා කරා, පොදු සම්පත් කතා කරා. එන අවසාන කොටස පෞද්ගලික භාණ්ඩ. ඉගෙන ගන්න. මේ පෞද්ගලික භාණ්ඩ කියලා කියන්නේ හැමතිස්සෙම මෙන්න මේ පොදු භාණ්ඩවල හරි ප්‍රතිවිරුද්ධ පැත්ත.
එහෙනම් පොදු භාණ්ඩවල මෙතන තියෙන කතර දෙකක් නම් සරලම කතාව තමයි එහෙනම් පෞද්ගලික භාණ්ඩවල ඉන්නේ හරි දෙයක්. ඇයි මෙයාගේම අනිත් පැත්ත. හරි. දැන් බලන්න මේ පෞද්ගලික භාණ්ඩයක් කියලා කියන්නේ ලේසිම උදාහරණ තමයි හරි පාන් රාත්තලක් හිතන්න. හරි. පාන් රාත්තල. හරි. දැන් අර සංකල්ප දෙක මතක් කරගන්න පරිභෝජනයේ තරඟකාරීත්වය කිව්වේ මොකක්ද? එක් අයෙක් භාණ්ඩය හෝ සේවාව ලබා ගැනීම නිසා තවත් අයෙක්ට ඒ භාණ්ඩය හෝ සේවාව ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා නම් එතන පරිභෝජනයේ තරඟකාරීත්වයක් තියෙනවා. ඔන්නෝසු කණුවෙන් වෙලාව බැලුවා කියලා එක මිනිස්සේ තව එක්කෙනෙක්ට තියෙන අවස්ථාව අහිමි වෙනවද නැහැ. ඒක අපි කතරයක් දැම්මේ. හැබැයි අර ඉස්සරහා කඩේට ගිහිල්ලා ඔයා පාරට ගිහිල්ලා පාරේ තියෙන කඩෙන් පාන් රාත්තල ගෙනාවා කියලා කියන්නේ ඒ පාන් රාත්තල ඔයාගේ මල්ලට වැටුණා කියන්නේ අන්න පිටිපස්සෙන් ආපු මිනිස්සයාට ගන්න තිබ්බේ පාන් රාත්තලක් අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවා. හිතන්න කඩේ තිබ්බ අන්තිම පාන් රාත්තල ඔයා ගත්තා කියලා. පිටිපස්සෙන් ආපු මිනිස්සයාත් පාන් රාත්තලක් ගන්න ආවේ. හැබැයි එයාට ඒ පාන් රාත්තල ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. අන්න පරිභෝජනයේ තරඟකාරීත්වයක් තියෙනවද නැද්ද? මේ පෞද්ගලික භාණ්ඩවල පරිභෝජනයේ තරඟකාරීත්වයක් තියෙනවා. ඒක නිසා තමයි අර පොලිමේ ඉඳලා ඔයා භාණ්ඩ ගන්නෙ. ඇයි? පොලිමේ මුලින් ඉන්න කට්ටියට මේ භාණ්ඩ ටික ගන්න පුළුවන්. අවසානට යන්න භාණ්ඩ ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ අර තොගේ ඉවර වෙච්ච ගම අනිත් පිරිසට ඒ දේ පරිහරණය කිරීමේ අවස්ථාව අහිමි වෙන. එනවා පරිභෝජනයේ තරඟකාරීත්වයක් තියෙනවා පෞද්ගලික භාණ්ඩවල. ඒ විතරක් නෙමෙයි පරිභෝජනයේ සීමා කළ හැකි දෙයක්. අර පාන් රාත්තල ගන්නකොට වා සල්ලි ගෙවනවද? අනිවාර්යෙන් ගෙවනවා. පාන් රාත්තලට මිලක් තියෙනවා. එහෙනම් අර මුදලක් ගෙවන පිරිසට විතරයි මේ භාණ්ඩය සඳහා ප්‍රවේශ වීමේ හැකියාවක් තියෙන්නේ. එහෙනම් පරිභෝජනයේ සීමා කළ හැකිද කියන්නේ ඒකටත් එන්නේ හරියක්. මම කිව්වා මෙන්න මේ පොදු භාණ්ඩවලම අනිත් පැත්ත තමයි මේ පෞද්ගලික භාණ්ඩ කියන්නේ. එහෙනම් මෙතන කතිර දෙක නම් මෙතන ඉන්නේ හරි දෙක. හරි. එහෙනම් ඔන්න පෞද්ගලික භාණ්ඩ නිර්වචනය ගන්න එහෙනම් මොකක්ද? පරිභෝජනයේ තරඟකාරීත්වය හරිය කියන්නේ සහිත පරිභෝජනයේ සීමා කළ හැකි භාණ්ඩ අපි කියනවා මොනවාද? පෞද්ගලික භාණ්ඩ කියලා. ඊට පස්සේ ඔන්න වැදගත්ම කරුණ තමයි මෙන්න මේ පෞද්ගලික භාණ්ඩ බෙදෙන කොටස් ටික. මෙන්න මේ පෞද්ගලික භාණ්ඩ බෙදෙන කොටස්. මූලිකවම ඔන්න කොටස් 3කට බෙදනවා. මේ පෞද්ගලික භාණ්ඩ මූලිකවම කොටස් 3යි. මේ කොටස් වලට බෙදෙන්නේ මේ භාණ්ඩ වලින් ආර්ථිකය මත නැත්නම් සමාජය මත ඇති කරන බලපෑම. නැත්නම් ලස්සන ඔන්න වචනයක් කියනවා මේ භාණ්ඩ වලින් සමාජය මත ඇතිවන බලපෑම කියන්නේ ලස්සන වචනය මොකක්ද? බාහිරතාවය මත. මේ කොටස් වලට බෙදෙන්නේ නම් පදනම බාහිරතාවය පදනම් කරගෙන. එතකොට මෙන්න මේ බාහිරතාවය එක්ක ධන වෙන්න පුළුවන්. හරි. නැත්නම් බාහිරතාවයක් නොමැති වෙන්න පුළුවන්. නොමැති කියන්නේ බාහිරතාවය බිඳුවයි. කිසිම බලපෑමක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්නම් බාහිරතාවය ඍණ වෙන්න පුළුවන්. බාහිරතාවය ඍණ. එතකොට මේ බාහිරතාවයේ ධනද බිඳුවද ඍණද කියලා අපි තීරණය කරන්නේ මෙන්න මේ ප්‍රධාන කාරණා දෙකකින් එකක් තමයි MBS අනිත් එක්කෙනා MBP. එක්කෙනෙක් MBS අනිත් එක්කෙනා MBP. හරි. ඍණ බාහිරතාවය ඇතුළත අපි කතා කරන්නේ MBS සහ MBP. එතකොට සමාජය මත වන බලපෑම. හරි. මේ ධන බාහිරතාවයක් කියන්නේ සමාජයට හොඳක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර පෞද්ගලිකව හිමි කරගන්න දේවල් වලට වඩා හරි ඒතර ප්‍රතිලාභයට වඩා MBS කියලා කියන්නේ marginal benefit කියන එක. හරි S කියන්නේ social. හරි. එහෙනම් marginal benefit MBS කියන්නේ social. එහෙනම් social marginal benefit කියන එක තමයි MBS කියලා කියන්නේ. MBP කියලා කියන්නේ private marginal benefit කියන එක පෞද්ගලික හරි ආන්තික ප්‍රතිලාභ කියන කාරණාව. එතකොට ධන බාහිරතාවයක් එන්න නම් හැමතිස්සෙම මේ පෞද්ගලිකව ලැබෙන ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය වැඩි වෙන්න ඕනේ. මේ පැත්තට කට ඇරෙන්න ඕනේ. බාහිරතාවයේ ශුන්‍යයක් වෙන්න නම් මේ කාරණා දෙකම සමාන වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඍණ බාහිරතාවයක් එන්න නම් සමාජ ප්‍රතිලාභයට වඩා පෞද්ගලික ප්‍රතිලාභය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාජයේ මත වන බලපෑම අවම වෙන්න ඕනේ නම් මෙයාට කට ඇරෙනවා. මෙන්න මේ විදිහට තමයි බාහිරතාවයේ අවස්ථා තුන අපි වර්ග කරන්නේ. එතකොට මෙන්න මේ ධන බාහිරතාවයක් ඇති කරන භාණ්ඩවලට අපි ලස්සන නමක් කියනවා. මේවට කියනවා
ශුභ සාධන භාණ්ඩ. ශුභ සාධන භාණ්ඩ. ඊට පස්සේ ඍණ බාහිරතාවයක් සහිත භාණ්ඩ වලට අපි කියනවා අවගුණ භාණ්ඩ. අවගුණ භාණ්ඩ. සහ බාහිරතාවයේ ශුන්‍ය නම් අපි කෙලින්ම මේ නමම භාවිතා කරනවා පෞද්ගලික භාණ්ඩ කියලා. පෞද්ගලික භාණ්ඩ. එහෙනම් පැහැදිලි මේ කාරණාව. හරි. මම පොඩි දෙයක් තව චුට්ටක් එහාට කියලා දුන්නොත් මෙන්න මේ ශුභ සාධන භාණ්ඩයක් කියලා කියන්නේ ඒ කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභ ඉක්මවා සමාජ ප්‍රතිලාභයක් එනවා කියලා කියන්නේ හැමතිස්සෙම මතක තියාගන්න පැත්තකින් ලියලා තියාගන්න ශුභ සාධන භාණ්ඩ වලට උදාහරණ පාස් පේපර්ස් වල එනකොට හැමතිස්සෙම උදාහරණ අධ්‍යාපනයයි සෞඛ්‍යයයි. එතකොට ඔයා හරියට ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔයා උසස් පෙළ හරියට සමත් වෙනවා කියලා කියන්නේ ඔයා විශ්වවිද්‍යාල වරම් ලබනවා කියලා කියන්නේ ඔයා මේ කාලේ ඉගෙන ගන්නේ ඔයා ඔයාගේ අභිවෘද්ධිය උදෙසා. හරි. ඔයා ඔයාගේ ප්‍රතිලාභය බලන්න. හැබැයි ඔයා විශ්වවිද්‍යාලෙන් එළියට ඇවිල්ලා ඔයා තවත් පිරිසකට ඵලදායී විදිහට ඒ දැනුම බෙදා හරිනවා නම් ඔයා බුද්ධිමත් ඡන්දදායකයෙක් විදිහට හැසිරෙනවා නම් ඔයා ආර්ථිකයේ කටයුතු වලට වඩාත් ඵලදායී දායකත්වයක් ලබා දෙනවා නම් ඔයාට ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් සමාජය මත ඇති වෙනවා. එහෙනම් මෙන්න මේ සුබ සාධන භාණ්ඩ වලින් හැමතිස්සෙම වෙන්නේ මෙන්න මේ පෞද්ගලික ප්‍රතිලාභ ඉක්මවා සමාජ ප්‍රතිලාභ බිහිවීමක් වෙනවා. හැබැයි මේ අවගුණ භාණ්ඩ උදාහරණයක් දුම්වැටි ඊට පස්සේ මත්පැන් වගේ දේවල්. එතකොට දුම්වැටියක් පරිභෝජනය කරන පුද්ගලයෙක් ගත්තොත් එයාගේ පෞද්ගලිකව එයා ප්‍රතිලාභයක් ලබනවා. හැබැයි සමාජයේ මත වන ප්‍රතිලාභය ඇත්තටම ඒකේ ඍණාත්මක බලපෑමක් තියෙන සමාජයේ පිරිස් සඳහා ඒකෙන් ඇති වෙන්නේ ඍණාත්මක බලපෑමක්. හැබැයි අර මිනිස්සයා සල්ලි දීලා දුම්වැටියක් මිලට ගන්න. එයා පෞද්ගලිකව ඒකෙන් ප්‍රතිලාභයක් ලබන. ඒ නිසා තමයි මේ අවගුණ භාණ්ඩවල පෞද්ගලික ප්‍රතිලාභ හරි වඩා විශාලයි සමාජ ප්‍රතිලාභ වලට වඩා. එතකොට මෙන්න මේ භාණ්ඩ සංකල්ප අද වීඩියෝ ඇතුලේ ඔයාලට නිසි අවබෝධයක් එන්න ඇති මේ භාණ්ඩ සංකල්ප වල මොනවද මේ සංකල්ප ඇතුලේ තියෙන විවිධ ලක්ෂණ මොනවද? ඒ ලක්ෂණ ආශ්‍රයෙන් අපි කොහොමද මේ දේවල් නිර්වචනය කරන්නේ? සහ ඒ සංකල්ප ඇතුලේ තවත් බිහි වෙන අලුත් සංකල්ප මොනවද? ඒකේ බෙදෙන අණු කොටස් මොනවද? ඒවට උදාහරණ මොනවද? කොහොමද මේ දේවල් අපි හරයාත්මකව විග්‍රහ කරන්න කියලා ඔයාලට ඔන්න අවබෝධයක් ලබා දෙන මේ වීඩියෝ උදව් වෙන්නේ නැති කියලා මම හිතනවා. අවසාන වශයෙන් පොඩි සමරි එකක් දුන්නොත් මේ කාරණාවම සංක්ෂිප්තයක් විදිහට එන ඔයාලට පොදු භාණ්ඩ නිර්වචනය කරන්න පුළුවන් මේ කතිර දෙක මොකක්ද? පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති හා පරිභෝජනයේ සීමා කළ නොහැකි භාණ්ඩ පොදු භාණ්ඩ වේ. ඊට පස්සේ අර්ධ පොදු කියලා කියන්නේ ධාරිතා මට්ටමකට ළඟා වනතුරු පරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති හා පරිභෝජනයේ සීමා කළ හැකි භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ වේ. ඊට පස්සේ පොදු සම්පත් කියන්නේ පරිභෝජනයේ තරඟකාරීත්වයක් සහිත හා පරිභෝජනයේ සීමා කළ නොහැකි භාණ්ඩ පොදු සම්පත් වේ. ඊට පස්සේ පොදු භාණ්ඩ කියලා කියන්නේ පරිභෝජනයේ තරඟකාරීත්වයක් සහිත හා පරිභෝජනයේ සීමා කළ හැකි භාණ්ඩ පෞද්ගලික භාණ්ඩ කියලා අපි කතා කරනවා. එහෙනම් ඔන්න පොදු භාණ්ඩ, අර්ධ පොදු, පොදු සම්පත්, පෞද්ගලික භාණ්ඩ කියන මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් නිසි අවබෝධයක් මේ වීඩියෝ තුලින් ඔයාලට ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒක ඇතුලේ ඔයාලට තවත් ඉදිරියට මේ වගේම විශේෂිත සංකල්ප ආශ්‍රයෙන් අපි කතා කරන විවිධ කරුණු කාරණා හරයාත්මක විග්‍රහ කිරීමට බලාපොරොත්තු